අයිබෝන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැමදිනාටම. good morning ශ්‍රී ලංකා සුන්දර ශනිදත් එක්ක තමයි ඔන්න අදත් ඔබ එකතු වෙන්නේ. අදත් බොහෝ දේවල් ඔබත් එක්ක කතා බහ කරන්න අපි සූදානම්. ඒ අතරේ මතක් කරනවා නේද අද සතියන්තේ ඉතින් නිවාඩු දවසක්. හැබැයි වැඩ රාජකාරී කොහොම අධිකයි නේද? ඒ අතරතුරේ අපිත් එක්ක good morning ශ්‍රී ලංකා සුන්දර ශනිදත් එක්ක එකතු වෙන්න අපි අද බොහෝ දේවල් ඔබේ ජීවිතවලට තිලන කරන්න සූදානමිනුත් ඉන්නවා. උදාසනම අද හැමදාමත් වගේ අපි සූදානම් වන්නේ නීතිය ගැන දැනුවත් කරන්න. මොකද කොයි වෙලාවෙ කොයි මොහොතක හරි නීතිය ගැන දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න උදාසනීම අපි සූදානම් නීතිය ගැන පිළිබඳ දැනුවත් කරන්න. විශේෂයෙන් අද දැනුවත් කරන්න සූදානම් වෙන්නේ නීති ආධාර කොමිෂන් සභාව. මොකක්ද මේ කොමිෂන් සභාව තුළින් සිදුවන කාර්යභාරය? කොහොමද ඒක මහ ජනතාව විදිහට අපිට වැදගත් වෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන්. අපි මේ ගැන කතා කරන්න බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසට කඩුවෙල මධ්‍යස්ථාන භාර නිලධාරිනී ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥතුමිය ශිරෝමි පෙරේරා නීතිඥතුමිය. අයිබෝන් සුබදෑසනක්. අයිබෝන් සුබ. අපි නීති ආධාර කොමිෂන් සභාව ගැන අහලා තියෙනවා. මේකෙන් සිදුවන්නේ මොකක්ද කියන කාරණය ගැන ටිකක් පැහැදිලිතාවයක් දක්වන්නේ නැහැ. විශේෂයෙන්ම මහ ජනතාව විදිහට මේ ගැන දැනුවත් වීම ගොඩක් වැදගත්. ඒ නිසා මම කැමතියි මුලින්ම දැනගන්න මොකක්ද නීති ආධාර කොමිෂන් සභාව කියන්නේ? මොකක්ද ඒ තුළින් නිටුවන කාර්යභාරය? නීති ඉදිරියේ හැමෝම සමානයි කියලා තියෙනවා. පිළිගැනීමක් ඒක ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් හැටියටත් සඳහන් කොට තිබෙනවා. නීති ඉදිරියේ හැමෝම සමානයි කියලා. නමුත් දිලිඳුභාවය සමන්ට යම්කිසි අසාධාරණයක් සිද්ධ වුණාම දිලිඳුභාවය උඩ නීතිඥවරුන්ට අධික ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඒ හේතු මත නීති ඉදිරියට යාමේ අපහසුතාවයන් තියෙනවා. එතකොට නීති ඉදිරියේ හැමෝම සමානයි කියනවන අරගොල්ලන්ටත් දිලිඳු පුද්ගලයන්ට අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට නීති ඉදිරියේ යාමට අවස්ථාව දෙන්න තමයි 1978 අංක 27 දරන ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභා පනත මගින් නීති ආධාර කොමිෂන් සභාව පිහිටුවලා තියෙනවා. දැන් මේක පිහිටුවීමේ විශේෂ අරමුණක් බවට පත් වෙන අර ඔබ කියපු කාරුණා කාරණා නේද? ඒක තමයි ප්‍රධාන වශයෙන්ම. තවත් මොනවද තියෙන්නේ? මීට අමතරව නීති ආධාර කොමිෂන් සභාවේ අරමුණු තමයි නීතිය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම. මොකද මොකක් හරි වැරද්දක් කරලා නීති ඉදිරියට ගිහිල්ලා අපි ඒක දන්නේ නැහැ කියන එක නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ කියලාම කියනවා. ඒකෙන්ද අපි ජනතාව මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු තියෙනවා. ඊට අමතරව නීති උපදෙස් ලබා දෙනවා සහ නීති උසාවියේ නඩු කටයුතු සඳහා නීතිඥ සහාය ලබා දීමන් නොමිලේ නීති ආධාර කොමිෂන් සභාව මගින් සිදු කෙරෙනවා. හොඳයි. දැන් නීති ආධාර කොමිෂන් සභාවේ ඔන්න කාර්යභාරය ඕක තමයි සහාරමුණ බවට පත් වෙන්නේ toy කාරුණු කාරණා. දැන් නීති ආධාර ලබා ගන්න පුළුවන් මොන වගේ පිරිසකටද කියලාත් ප්‍රශ්නයක් එනවනේ. එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් මොන වගේ පිරිසකටද මේ නීති ආධාර ලබා ගන්න පුළුවන් කියලා. ඇත්තටම මොන වගේ පිරිසකටද එහෙම නීති ආධාර ලබා ගන්න පුළුවන්? නීති ආධාර ලබා ගැනීමේදී නීති උපදෙස් ලබා දීමේදී ආදායම් තත්ත්වය සලකා බලන්නේ නැහැ. එන හැමෝටම නීති උපදෙස් ලබා දෙනවා. ඊට පස්සේ අමතරව නීතිඥ නඩු කටයුතු සඳහා නීතිඥ සහාය ලබා දීමේදී අපි ආදායම් තත්ත්වය සලකලා බලනවා. ඒක කාලෙන් කාලෙට කොමිෂන් සභාව විසින් තීරණය කරනවා. දැන් මේ වෙන විට රුපියල් 25000ට වඩා අඩු ආදායමක් ලබන පුද්ගලයන් සඳහා තමයි නීති ආධාර ලබා දෙන්නේ. නමුත් විශේෂ අවස්ථා හේතු මත නීතිය ඒ පුද්ගලයන් මේ රුපියල් 25000ට වඩා වැඩි වුණත් නීති ආධාර ලබා දෙන අවස්ථා තියෙනවා. දැන් ওই විදිහට නීති ආධාර ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන් මේ කාන්තාවන්ට සහ දරුවන්ට මේ නීති ආධාර කොමිෂන් සභාව මගින් මේ දක්වන විශේෂ සැලකිල්ලක් තිබෙනවා. නැත්නම් නීති ආධාර සපයීමේදී දැන් කාන්තාවන්ට දරුවන්ට කියලා විශේෂ සැලකිල්ලක් තියෙනවද? නැත්නම් ඒක සාමාන්‍ය දෙයක්ද? කොහොමද ඒ කාරණේ? නෑ අනිවාර්යයෙන්ම කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් නීති ආධාර කොමිෂන් සභාව විශේෂයෙන්ම පෙනී සිටිනවා. නඩත්තු නඩුවලදී ස්වාමි පුරුෂයා අතහැර ගිහිල්ලා අසරණ වෙච්ච කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් නීති ආධාර කොමිෂන් සභාව කිසිදු මුදලක් අය නොකර පෙනී සිටිනවා. කිසිදු මුදලක් කියන්නේ ආදායම් තත්ත්වය නොසලකා හැරලා පෙනී සිටිනවා. ඊට අමතරව නීති ආධාර කොමිෂන් සභාව ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නඩුවලදී පීඩනයට පත්වන කාන්තාවන් සහ දරුවන් වෙනුවෙනුත් ආදායම් තත්ත්වය නොසලකා හැරලා නීති ආධාර ලබා දීමක් සිදු වෙනවා. සහ ළමා අපයෝජන නඩුවලදී දරුවන් වෙනුවෙන් නීති ආධාර කොමිෂන් සභාව
එසේ පෙනී හිටිනවා කොන්දේසි විරහිත. දැන් මෙහිදී පෙනී සිටින නීතිඥවරුන්ට හෝ නීතිඥවරියන්ට ගෙවීමක් සිදු වෙන්නේ නැද්ද? කොහොමද මේ කාරණේ? අනිවාර්යයෙන්ම නැහැ. නීති ආධාර කොමිෂන් සභාවේ නඩු කටයුතු දෙආකාරකින් සිදු වෙනවා. මධ්‍යස්ථාන භාර නීති නිලධාරීන් විසින් සිදු කරනු මධ්‍යස්ථාන භාර නීති නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා. මේට අමතරව නීති ආධාර කොමිෂන් සභාවේ ලියාපදිංචි වුණු නීතිඥවරුන් පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ හරහා නඩු කටයුතු සිදු කරනවා. මේ එතකොට එයාලා අපි ගරු සේවයක් කරන්නේ නීතිඥ මහත්මීන් අපි ලියාපදිංචි ගාස්තුව රුපියල් 200ක් වෙන සුළු මුදලක් ගන්නවා. එච්චරයි. ඊට අමතරව කිසිදු මුදලක් සේවාදායකයන් විසින් නීතිඥ මහත්මීන්ට ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් සියලුම ඕනම නඩු කටයුත්තක් වෙනුවෙන් නොමිලේ සේවය සපයනවද නැත්නම් විශේෂිත මේ කියලා වර්ග කරලා තියෙනවද නඩු කටයුතු කොහොමද? ඔව් සිවිල් නඩු කටයුතු ගත්තොත් එහෙම අපි නඩත්තු නඩු වැටෙන සිවිල් නඩු වලට නඩත්තු නඩු කරනවා කාන්තා මේ ස්වයං පුරුෂයා හැරගිය කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් ආදායම් තත්ත්වය නොසලකා පෙනී හිටිනවා. ඊට අමතරව දැන් සමහර වෙලාවට බිරිඳ හැර යනවා ස්වයං පුරුෂයා සහ දරුවන්ව. ඒ වගේ අසරණ වූ අඩු ආදායම්ලාභී ස්වයං පුරුෂයන් වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් නීති ආධාර කොමිෂන් සභාව පෙනී සිටීමක් වෙනවා. ඊට අමතරව දික්කසාද නඩුවලදී Tamanට දික්කසාද වීමට අවශ්‍ය පීඩනයට පත් වෙලා සිටින කාන්තාවන් වෙනුවෙන් ආදායම් තත්ත්වය සලකලා බලලා දෙනවා. එහෙම නැත්නම් දික්කසාද නඩුවලදී ස්වයං පුරුෂයා නඩු පවරනවානේ. එතකොට විත්තිය වෙනුවෙන් පෙනී සිටිනවා කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන්. එතකොට බාරකාරත්ව නඩු වෙනවා දරුවන් සම්බන්ධයෙන්. ඒ සෑම අවස්ථාවකම නීති ආධාර කොමිෂන් සභාව පෙනී ඉන්නවා. ඊට අමතරව රියානතුරු වන්දි නඩුවලදී සිවිල් නඩු සඳහා නීති ආධාර කොමිෂන් සභාව පෙනී සිටිනවා. එතනදී සැලකිලිමත් වෙන්න ඕනේ රියානතුරු සිදු වෙලා අවුරුදු 2ක කාලයක් ඇතුළත අධිකරණයට පැමිණෙන්න ඕනේ. නීති ආධාර කොමිෂන් සභාවේ නීති නිලධාරීන් මගින් එම නඩු කටයුතු සිදු කිරීමේ හැකියාවක් තිබෙනවා. ඊට අමතරව මුදල් නඩු සඳහා ඒ කියන්නේ අසාධාරණ ලෙස දේපලින් අයින් කරලා ඉවත් කරන්න තැත් කරන පීඩිත දිලිඳු අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉඩම් නඩු ඒ සඳහා මුදල් නඩු සඳහා නීති ආධාර කොමිෂන් සභාව පෙනී ඉන්නවා. දැන් ඔය පෙනී සිටිනවා කිව්වට නීති ආධාර කොමිෂන් සභාවෙන් නීති ආධාර ලබා නොදෙන අවස්ථාත් ඇතිනේ නේද? මොනවද ඒ වගේ අවස්ථාවන් ටිකක් ඒක පෙර මේ නඩත්තු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවලදී ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නඩු එතකොට 66 වගන්ති නඩුවලදී පීඩිත දිලිඳු ජනතාව වෙනුවෙන් නීති ආධාර කොමිෂන් සභාවේ ඉන්නවා. ඒට අමතරව මූලික අයිතිවාසිකම් නඩු බන්ධනාගාර රැඳවියන්ගේ අප සම්බන්ධ නඩු ඒ හැම එකටම අධිකරණ කටයුතු වලදී නීති ආධාර කොමිෂන් සභාව පෙනී ඉන්නවා. දැන් අභියාචනය කරනකොට ඒත් මිනිසුන්ට ලොකු වියදමක් යනවා. එතකොට නීති ආධාර කොමිෂන් සභාව ඒ අඩු ආදායම්ලාභී පුද්ගලයන් නම් සලකලා බලලා පෙනී සිටිනවා. ඊට අමතරව අධිකරණ කටයුතු වලින් බැහැරව කාම්කරු විනිශ්චය අධිකරණය, ණය සහන මණ්ඩලය ඒ වගේ තියෙනවනේ. ඒ වගේ බාහිර ආයතන සඳහාද නීති ආධාර කොමිෂන් සභාව පෙනී ඉන්නවා. දැන් ඔබ මුලින් පැහැදිලි කරා මොනවද සේවාවන් සහ අරමුණ මොකද්ද මේ නීති ආධාර කොමිෂන් සභාව මේ විදිහට මහජනතාව වෙත ඒ සේවය සපයන්නේ කියලා. මොනවද තව අනෙකුත් සේවාවන් නීති ආධාර කොමිෂන් සභාව මගින් පොදු මහජනතාව වෙත ලබා ගන්න පුළුවන් වන? නීති ආධාර කොමිෂන් සභාවෙන් නීති උපදෙස් ලබා දීමක් සිදු වෙනවා. ඊට අමතරව මේ දැන් නඩු කටයුතු වලදී නම් අර නඩු වලට අමතරව එක විශේෂ නඩු වර්ග දෙකකට පෙනී සිටින්නේ බෙදුම් නඩු සහ බූදල් නඩු. නමුත් අර මේ විශේෂ අවස්ථා සලකලා බලලා එක්කෝ ආබාධිත තැනෙත් නම් ඒ වගේ එවැනි අවස්ථාවල මේ කියන්නේ කල් පවතින රෝග පවතිනවා නම් ඒ වගේ අයගෙන් අර දිලිඳුකම සලකලා බලලා ඒ නඩු වලට විශේෂ අවස්ථාවලදී සීමිත ප්‍රමාණයක් ඒ නඩු සඳහා පෙනී සිටීමක් සිදු වෙනවා. නීති ආධාර කොමිෂන් සභාව මගින් නීති උපදෙස් ලබා දීම සිදු කරනවා. අර මම කලිනුත් කිව්වා වගේ ඊට අමතරව නීතිය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම කරනවා. ඒ කියන්නේ ඒක සමාජ මාධ්‍ය මගින් ඊළඟට රූපවාහිනිය ගුවන් විදුලිය ඒවා මාධ්‍ය තුලින් අපේ නීති නිලධාරීන් කටයුතු සිදු කරනු ලබනවා. ඒට අමතරව පුවත්පත් මාර්ගයෙන් ලංකාදීප, ඩේලි නිවුස් වගේ පුවත්පත් මාර්ගයෙන් නීති ආධාර ලබා දීමේ සම්බන්ධව දැනුවත් කිරීම සිදු කරනවා.
ලොකු බැරෑරුම් කටයුත්තක් කරන නේද විශේෂයෙන්ම කොමිෂන් සභාව. දැන් ගොඩක් වෙලාවට අපි විවිධ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්නේ. හැබැයි නීතිය පැත්තෙන් මෙවැනි කොමිෂන් සභාවක් ඉන්න එක පොදු මහජනයාට ලොකු සේවාවක් සැපෙනවා. මොනවද මහජනතාවට ලබා ගන්න පුළුවන් වෙන වාසි? කොමිෂන් සභාවත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කිරීම තුළින් මහජනතාවට තමන්ගේ නීති වැඩක් වෙන්න පුළුවන්. අපි ඔය කියපු නඩි කටයුත්තක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මොනවද ලබා දෙන්න මේ සේවාව සහ වාසිය මොන වගේද? ඒ කියන්නේ වාසිය කියන්නේ අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට තමයි මෙහින් ලැබෙන වාසිය. තමන්ට නීතිඥවරුන්ට ලොකු ගෙවීමක් කරන්න බෑ. එතකොට ඒගොල්ලෝ නීති ආධාර කොමිෂන් සභාව මගින් තමන්ගේ අධිකරණ කටයුතු කරගන්න පුළුවන්. අනිත් එක නීතිය සම්බන්ධව දැනුවත් වීම තුළින් ගොඩාක් ප්‍රශ්න අවම කරගැනීමේ හැකියාව තිබෙනවා. අපේ නීති ආධාර කොමිෂන් සභාව පාසල් සිසුන් විශේෂයෙන්ම පාසල් සිසුන් ගුරුවරුන් රජයේ නිලධාරීන් දෙමාපියන් වැඩිහිටි තැනැත්තන් ආබාධිත තැනැත්තන් වගේ සමාජයේ ඒකක මුල් කරගෙන ඉලක්ක කරගෙන නීති ආධාර දැනුවත් කිරීමේ වැඩසටහන් ලබා දීමක් සිදු කරනවා. දැන් විශේෂම කාරණා බවට පත් වෙන්නේ මේ තොරතුරුත් එක්ක ඔබ දැනුවත් වීම කියන කාරණය. දැන් එහෙම දැනුවත් වෙන පිරිසකට ගොඩාක් ගැටලු තියෙන්නත් පුළුවන් නේද මහජනතාව විදිහට. එහෙම දුරකථන ඇමතුමක් අපිට තියෙනවා. ආයිබෝන් සුබ දැසනා. ආයිබෝන්. හරි. කවුද මේ අපිත් එක්ක එකතු වෙන්නේ? නම කියමු බලන්න. ඔව් මම නිමේෂා කතා කරන්නේ. ඔව් කියන්න ගැටලුව. ඔව් මෙහෙමයි දැන් කාන්තාවක් විදිහට අපිට ගොඩක් වෙලාවට සමහර කරට මූල්‍යමය ප්‍රශ්නක් එක්ක නීති ආධාර ලබා ගන්න වෙනවා. එතකොට අපි කොහොමද කොයි විදිහටද නීති ආධාර ලබා ගන්නේ කියලා මට දැනගන්න පුළුවන්ද? නීති ආධාර ලබා ගැනීමේදී ඉස්සෙල්ලාම ඕනම පුද්ගලයෙකුට ඔබතුමිය ඇතුළු ඕනම පුද්ගලයෙකුට තමන් පදිංචි ප්‍රදේශයේ ආසන්නතම තමන් පදිංචි ප්‍රදේශයේ අදාළ අධිකරණයේ නීති ආධාර කොමිෂන් සභා මධ්‍යස්ථානයක් පිහිටවලා තියෙනවා. එතනට ගිහිල්ලා පෞද්ගලිකව එතන ඉන්න නීති නිලධාරි මහතගෙන් හරි මහත්මියගෙන් හරි අවශ්‍ය නීති උපදෙස් ලබා ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඊට අමතරව දැන් එතනදී නඩු කටයුතු පැවරීම අවශ්‍ය වෙනවයි කියනවා නම් නඩත්තු නඩු අර ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නඩු හැර අනිත් නඩුවලදී අපි ඇප්ලිකේෂන් ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරනවා බාර දෙනවා. එතකොට ඒක නිවැරදිව පුරවලා ග්‍රාම නිලධාරී විසින් ආදායම සහතික කරන්න ඕනේ රුපියල් 25000ට වඩා අඩු ආදායමක් තියෙන පුද්ගලයෙක් කියලා. එතකොට අපි ඒක ප්‍රමාණවත් වෙනවා. නමුත් විශේෂ අවස්ථාවලදී සමහරු විරෝධතා දක්වනවා අනිත් පාර්ශ්වයවම කොහොමද නීති ආධාර දෙන්නේ කියලා. එතනදී අපි අවශ්‍ය අවස්ථාවල් වලදී ප්‍රාදේශීය ලේකම්ගෙන් විමසා සිටීමක් සිටිනවා. දැනට ඒක තමයි මේ ක්‍රියාපටිපාටි යන්නේ. තවත් වැඩිදුර උපදෙස් අවශ්‍ය නම් ඔබතුමිය පදිංචි ප්‍රදේශයේ නීති ආධාර කොමිෂන් සභා මධ්‍යස්ථානයේ වෙත යොමු වීමෙන් මේ ඔබතුමියට අවශ්‍ය ගැටලුව සාකච්ඡා කරගන්න පුළුවන්. හොඳයි. ওই විදිහට ඒ ගැටලුවට පිළිතුරු ලැබෙනවා. දැන් නීති ආධාර කොමිෂන් සභා ලංකා පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. කොහොමද මේ පිළිබඳව අපි දැනුවත් කරන්නේ? ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ප්‍රධාන කාර්යාලයේ තියෙන කොළඹ අලුත් කඩේ. ඊට අමතරව ලංකාවේ සෑම අධිකරණයකම නීති ආධාර කොමිෂන් සභා මධ්‍යස්ථාන පිහිටවලා තියෙනවා. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභා මධ්‍යස්ථාන 82ක් මේවා පිහිටවලා තියෙනවා. ඒ කියන්නේ ඕනෑම ප්‍රදේශයක පුද්ගලයෙකුට Tamanට ආසන්නතම අධිකරණයට ගිහිලා නීති ආධාර ලබා ගැනීම නඩු කටයුතු දිලිඳු පුද්ගලයෙක් අඩු ආදායම්ලාභී පුද්ගලයෙක් නම් නඩු කටයුතු පැවරීම ඒ සියල්ලම නීති ආධාර කොමිෂන් සභා මධ්‍යස්ථාන හරහා සිදු කරන්න පුළුවන්. දැන් අපි අද දවසේ කතා කරන්නේ විශේෂයෙන්ම නීති ආධාර කොමිෂන් සභාවක් තුලින් පොදු මහජනතාව විදිහට අපිට ලබා ගන්න පුළුවන් සේවාව සහ සාමාන්‍යයෙන් නීතිඥවරුන්ට වැඩි මුදලක් වියදම් කරලා තමන්ගේ තියෙන නඩු කටයුත්තක් වෙනුවෙන් ලොකු වියදමක් දරන්න නොහැකි පිරිසකට බොහොම ලොකු සහනයක් ලබා දෙන කොමිෂන් සභාවක් තමයි නීති ආධාර කොමිෂන් සභාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි මේ සුවිශේෂී වූ කාර්යභාරය කරන්නා වූ මේ කොමිෂන් සභාව පිළිබඳව අපි ඔබත් එක්ක කතා කරන්නේ. විශේෂයෙන් ඔබටත් යම් අවස්ථාවක් ඒවි මේ විදිහේ අපිටත් සහනයක් ලබා ගන්න නීතිය. එවැනි අවස්ථාවක ඔන්න ඔය විදිහට ඔබට ඒ සේවාව ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔබ කඩුවෙල ස්ථානභාර නීති නිලධාරිණී විදිහට කටයුතු කරනවා. වැඩිපුරම ඇත්තටම මොනවද සමාජයේ වර්තමානයේදී අපි දකිනවා සමාජයේ බොහෝ ගැටලු කරුණු කාරණා තියෙනවා. වැඩිපුරම දැන් ඔබ ගොඩක් සඳහන් කරා දිලිඳු ප්‍රජාවට අපි දිලිඳුයි කියලා නම් කරන ප්‍රජාවකට මේ සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව වැඩිපුර ලැබෙනවා කියලා. ඇත්තටම මොන වගේ නීති කටයුතු වෙනවද වැඩිපුරම අද වෙනකොට වර්තමානයේ ඔබට ඒ ගැන ලොකු අත්දැකීම් ඇති නිසා මම කැමතියි දැනගන්න මොන වගේ නඩි කටයුතු වෙනවද වැඩිපුරම මේ මහජනතාව එකතු වෙන්නේ? යාලා ගොඩාක්ම
කියන්න කනගාටුයි දික්කසාද නඩු සඳහා පැමිණෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව නඩත්තු නඩු ස්වාමි පුරුෂයා දාලා ගිහිල්ලා ඒ කියන්නේ ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ වගේ සහ රියානතුරු වන්දි නඩු සඳහා ඒ තුනට තමයි වැඩි පිරිසක් යොමු වෙන්නේ. ඇත්තටම කියන්න සතුටුයි නීති ආධාර කොමිෂන් සභාව මේ වන විට විසෙන් නඩු කටයුතු ඒ කියන්නේ දැන් පවරා පවත්වාගෙන යන නඩු 25000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. දැන් නීතිය ගැන ගොඩක් වෙලාවට අපි ඇත්තටම දැනගන්නේ එක්ක මාධ්‍ය මගින් නැත්නම් අපේ මොකක් හරි කටයුත්තකට ගියන් පස්සේ තමයි අපි දැනගන්නේ මෙහෙමයි මේ නීතිය නැත්නම් නීතිමය ප්‍රතිකඩයන් සකස් වෙලා තියෙන්නේ කියලා. දැන් පාසල් යන කාලේ ඉඳලම දරුවන්ට නීතිය ගැන අපි දැනුමක් ලබා දෙන්නට අවශ්‍යයි සහ නැත්නම් මහ ජනතාව විදිහට අපිට දැනුම ලබා ගන්න ඔබ ආයතනය මගින් නැත්නම් නීති ආධාර කොමිෂන් සභාව මගින් මේ නීතිය පිළිබඳ දැනුවත් කිරීමක් කරනවද විටින් විට නැත්නම් පාසල් මගින් හෝ ඒ අවස්ථාවන් දරුවන්ට ලබා දෙනවද? මොකද සමහර වෙලාවට මේ නීතිමය අප්‍රතිකඩක් අපිට ඇත්තටම අපිට නඩු කටයුත්තක් නැති වෙන්න පුළුවන්. හැබැයි යම් අවස්ථාවක කෙනෙක්ගේ දෙයකදී අපි මේ නීතිය ගැන දැනුවත්භාවය ලබා ගන්න එක ගොඩක් වැදගත්. ඒ නිසා මේ නීතිය ගැන දැනුවත් කිරීම වැඩසටහන් තියෙනවද විශේෂයෙන්ම නීති ආධාර කොමිෂන් සභාව මගින් සිදු කරන? අනිවාර්යයෙන්ම නීති ආධාර කොමිෂන් සභාව දැනුවත් වීමේ වැඩසටහන් පැවැත්වීම අපේ මූලික අරමුණු තුනෙන් එකක්. එතකොට අනිත් අරමුණ දෙක මොකක්ද? අනිත් අරමුණු එකක් උපදේශනය ලබා දීම සහ නඩු කටයුතු පැවරීම. උපදේශනීය නඩු කටයුතු පැවරීම සහ මේ ආකාරයෙන් නීතිය පිළිබඳ දැනුවත් කිරීම. ඒක පාසල් මට්ටමින් මේ වෙන විටත් විශාල ප්‍රමාණයක ලංකාව පුරා ආවරණය කරලා තියෙනවා සහ දැනටත් කරමින් පවත්වනවා පාසල් සහ දෙමාපියන් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන්. ඒකෙදී ඇත්තටම පාසල් දරුවෙක්ට නීතිය ගැන දැනුවත් වීම බොහොම වටිනවා. මට තියෙන අත්දැකීම් අනුව වැඩිහිටි තැනැත්තන්ට කරන නීතිමය දැනුවත් කිරීමට වඩා. මොකද ඒ වැඩිහිටි කාලෙදී ඒ දැනුම ලබා නොදුන්නු නිසා නේද නීතියගේ පිළිබඳ වැඩි කැමැත්තක් දැක්වුවත් අපි දැනුම ලබා දෙන්නේ. හැබැයි පාසල යන කාලේ දැනුම ලබා දෙන එක සුවිශේෂී කටයුත්තක්. අනිවාර්යයෙන්ම. හරි. දැන් ඔබටත් ඇති අත්දැකීම් නීතිඥ ජීවිතයේදී ඔබටත් ලැබිලා ඇති අත්දැකීම් නීති ආධාර කොමිෂන් සභාවක දැන් නීතිය පිළිබඳ මේ මහජනතාව දැනුවත්භාවය ලබා ගැනීම අර ඔබ කිව්වාසේ දැන් දරුවන්ටනේ අපි දැන් ලබා දෙන්නේ. හැබැයි දැන් මේ වර්තමානයේ ඉන්න වැඩිහිටි ප්‍රජාවට ඒ දැනුම ලබා ගැනීම නීතිය පිළිබඳ දැනුවත් වීම කොහොමද වැදගත් වෙන්නේ? ඇත්තටම එයාලා පොඩි දේවල් ඇත්තටම නීතිය නොදැනීම හින්දා ගොඩාක් ප්‍රශ්න ඇති කරගත් අය ඉන්නවා. ඒත් ඉතින් ගිහිල්ලා කියන්න බෑනේ අපි මේක දන්නේ නැහැ ඒකයි උනේ කියන එක. ඒක හින්දා මම නම් කියන්නේ වැඩිහිටියන්ටත් අවශ්‍ය වෙනවා. ඒ සඳහා නීති ආධාර කොමිෂන් සභාව ආබාධිත තැනැත්තන් වැඩිහිටි තැනැත්තන් එතකොට මේ රජයේ නිලධාරීන් ග්‍රාමීණ සේවා නිලධාරීන් ඒ වගේ ගම් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් ඉන්න විශේෂිත ඒකක තෝරාගෙන නීති ආධාර කොමිෂන් සභාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරනු ලබනවා. දැන් කෙනෙක්ට ගැටලුවක් තියෙනවා. අපි කියමු ඒ කෙනාට ඔබ ඔය කිව්වා වගේ දික්කසාද නඩුවක් වෙන්න පුළුවන් නැත්නම් නඩත්තු කටයුත්තක් වෙනුවෙන් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ඕනෙම අපි කියපු ඔය නඩු කටයුත්තක් වෙනුවෙන් වෙන්න පුළුවන්. මූලිකවම මොන වගේ පියවරේ ඉඳලාද අපි කටයුතු කරන්න ඕනේ? මුලින්ම අපි නීති ආධාර කොමිෂන් සභාව වෙත එකතු වෙන්න ඕනේද නැත්නම් පොලිසිය තියෙනවා ඒ පිළිබඳ දැනුවත් කිරීමකින් අනතුරුවද අපි නීති ආධාර කොමිෂන් සභාව වෙත පැමිණිලා නීතිඥවරුන් මුණ ගැහෙන්න ඕනේ? කොහොමද මේ පියවර ගොඩ නැගෙන්නේ? අපි අවසාන වශයෙන් ඒ පිළිබඳ දැනුවත් කරමු. ඒ කියන්නේ දැන් ඇත්තට මොකක් හරි ප්‍රශ්නයක් වුණ හැටි අපි සාමාන්‍ය මට්ටමින් දුවගෙන යන්නේ පොලිසියට. එතකොට ඒ කියන්නේ සතුටුයි ගොඩාක් පොලිස් නිලධාරීන් අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා ශ්‍රී ලංකා අපේ නීති ආධාර කොමිෂන් සභාව මධ්‍යස්ථාන හෝ ප්‍රධාන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම දැන් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. නැත්තම් අර ගොඩාක් පුද්ගලයන් මේ දන්නේ නැහැ මෙහෙම දෙයක් නොමිලේ තියනවා කියලා හරි අසරණ වෙලා ඉන්න වෙලාවල් තියෙනවා. එතකොට පොලිසිය මගින් හරි ස්වේච්ඡාවෙන් හරි ග්‍රාම නිලධාරී මහතා හෝ මහත්මිය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සහ වෙනත් රාජ්‍ය ආයතන මගින් නීති ආධාර කොමිෂන් සභාව වෙත ජනතාව යොමු කිරීම සිදු වෙනවා. එතකොට අපි ගැටලුව උපදේශන ක්‍රියාවලිය තමයි ඉස්සෙල්ලම සිදු වෙන්නේ. උපදේශන ක්‍රියාවලිය අනුව යට නඩු කටයුතු පවරන්න අවශ්‍යද නැද්ද? එහෙම නැත්නම් වෙනත් ආයතන වලට යොමු කරන්න අවශ්‍යද? ඒ ටික සලකලා බලලා වෙනත් ආයතන වලට යොමු කිරීම අවශ්‍ය නම් අපි එහෙම කරනවා. ඊට පස්සේ නඩු කටයුතු පැමිණීමක් අවශ්‍ය නම් අර ඉස්සෙල්ලා කිව්වාගේ ආදායම් තත්ත්වය සලකලා බලලා අර නඩත්තු නඩු සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්ත නඩු හැර අනිත් නඩු වල ආදායම් තත්ත්වය සලකලා බලලා අපි නඩු කටයුතු පවරලා පවත්වාගෙන යනවා. අපි මතක් කරමු විශේෂයෙන්ම නීතියට හරි
පැකිලෙනවන් නීතියේ ආධාර ලබා ගන්න ගොඩාක් මහජනතාව විශේෂයෙන් පොලිසියකට යන්න බයයි නීතිඥවරයෙක් හෝ නීතිඥවරියක් මුණ ගැහෙන්න හරි බියක් දක්වනවා. එහෙම පැකිලෙන්නේ නැතුව අපි මතක් කරලා දෙමු කොහොමද නීතිය තුලින් යම් සහනයක් ලබා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම නීතිඥවරුන් ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම නීති ආධාර කොමිෂන් සභාව තුලින් ඔබට ඒ අවස්ථාවන් ලබා දෙනවා. නොමිලේ සේවාව සපයනවා. එහෙම පැකිලෙන පිරිසක් ඉන්නවනේ. ඇත්තටම නීතියට බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? නීතියේ තියෙන යම් සාධාරණයක් ලබා ගන්න. මතක් කරලා දෙමු මහජනතාවට එහෙම බියක් වෙන්න ඕනේ නැහැ, මෙලිකමක් දක්වන්න ඕනේ නැහැ කියන කාරණය. අනිවාර්යයෙන්ම මොකද කිසිම කෙනෙක් බය වෙන්න අවශ්‍ය නැහැ. උසාවිය පොලිසිය වලත් ඉන්නේ සාමාන්‍ය මිනිස්සුමයි අනික් ආයතනවල ඉන්න. නීති ආධාර කොමිෂන් සභාවේම අසුහොඳ සීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔයාලට ඕනම වෙලාවක ඇවිල්ලා හොඳට කතා බහ කරලා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ඔයගලගේ ළඟම හිතවතා නෑදෑය කරගන්න පුළුවන් මට්ටමේ ගුණාත්මක සේවයක් ලබලා දෙනවා. ඒක නිසා කිසිම බයක් වෙන්නේ නැතුව ඇවිල්ලා Tamanට සිදුවෙච්ච අසාධාරණේ නිවැරදි කරගැනීමේ අවස්ථාව තියෙනවා. හොඳයි. ඉතින් අද දවසේ අපි දැනුවත් කරේ ඔබව විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව මගින් කොහොම සේවාවක්ද අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ පොදු මහජනතාව විදිහට කියන කාරණය. විශේෂයෙන් මෙහි අරමුණ ඔබට පැහැදිලි වුණා මොන වගේ සේවාවන්ද සහ නීතිඥවරුන්ගෙන් නොමිලේ සේවාව ලබා ගන්න පුළුවන් වන්නේ කොහොමද කියන කාරණය ගැන තමයි දැනුවත් කරේ. මේ අපේ ශිරෝමි පෙරේරා නීතිඥතුමිය ඔබට පෞද්ගලිකවම ගැහෙන්න පුළුවන් මේ දුරකථන අංකය ඔස්සේ තව තොරතුරු දැනගන්න ඔබට අවස්ථාව තියෙනවා. 071 8063 133 071 8063 133. ඒ වගේම තමයි ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවන් ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා ඔබටත් යම් අසාධාරණයක් ඔබටත් යම් නඩු කටයුත්තක් වෙනුවෙන් ඇමතුමක් ලබා දීලා ඒ නීති ආධාර කොමිෂන් සභාවෙන් ඔබට සේවාව ලබා ගන්න පුළුවන් තොරතුරු දැනගන්න පුළුවන් මේ දුරකථන අංකය ඔස්සේ 0112 433 618 0112 433 618 ඔස්සේ තව තොරතුරු දැනගන්න පුළුවන්. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක මේ තොරතුරු පිළිබඳ කතා බහ කරන්න එකතු වුණු කඩුවල මධ්‍යස්ථාන භාර නීති නිලධාරීනි ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරීනි ශිරෝමි පෙරේරා නීතිඥතුමිය තමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි ඔබතුමියගේ උපදෙස් වලට. ආයිබෝන් සුබ දවසක්. අපි විරාමයක් ලබා ගන්නවා. නැවතත් good morning ශ්‍රී ලංකා සුන්දර ශනිතා තුලින් අපි ඔබ මුණ ගැහෙන තවත් සොඳුරු දේවල් ඔබට තිලෙන කරන්න රැඳිලා ඉන්නවා මම සුන්දර ශනිතා සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.